යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ අනගි නිර්මල නාමයෙන් සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සුභාශිංසනය පතනවා. මම ඊටාත්ම ප්‍රීතිමත් වෙනවා මෙවැනි අවස්ථාවක නැවත වාරයක් දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ දෙවියන් වහන්සේගේ සෙනඟක් වෙතට දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ පණිවිඩයක් ලබා දීමට හැකියවීම ගැන. තාමත්ම කාලයක් ගත වුණා අපිට මේ පණිවිඩය මෙවැනි ආකාරයකට දෙවියන් වහන්සේගේ සෙනඟට ලබා දෙන්න. විශේෂයෙන්ම සිංහල භාෂාවෙන්. ඉංග්‍රීසි භාෂාවෙන් මේ පණිවිඩය නොයෙකුත් අවස්ථාවලදී ලැබීමට හැකියාව තියෙනවා. නමුත් සිංහල භාෂාවෙන් මේ පණිවිඩය මේ ආකාරයට ලබා ගැනීමට සැලසීමේ මූලික අවස්ථාවක් හැටියට තමයි මම දකින්නේ. අද මේ රට ගත්තොත් මේ ලංකාව ශ්‍රී ලංකාව එක බෞද්ධ රටක්. 70% ජනගහනය බෞද්ධ ආගම පිළිපදින වැළඳගෙන බෞද්ධ ආගම සමග ගමන් කරන කට්ටියක් සිටින රටක්. මමත් බෞද්ධ පරිසරයක ඉපදිලා බෞද්ධ පවුලක ඉපදිලා බෞද්ධ පරිසරයක ගොඩනැගලා බෞද්ධ පරිසරයක මගේ ළමා කාලයත් මගේ තරුණ කාලයත් ඇති කරලා දෙවියන් වහන්සේගේ සත්‍ය කැඳවීමට ලැබීමෙන් පමණ තමයි මම මේ අවස්ථාව ලබා ගත්තේ දෙවියන් වහන්සේගේ පණිවිඩය ජනතාවට ලබා දීමට. මම දැන් අවුරුදු 45ක් පමණ දෙවියන් වහන්සේ තුල ගමන් කරමින් දෙවියන් වහන්සේ තුල සිටමින් දෙවියන් වහන්සේ සේවය කරනවා. නමුත් මම කියන්න ඕන පැහැදිලිව මම මේ අනිකුත් මේ නිකායවල ක්‍රිස්තියානි නිකායවල ඉන්නා වගේ ෆුල් ටයිම් පාස්ටර් කෙනෙක්වත් ප්‍රොෆට් කෙනෙක්වත් නෙමෙයි. මම වෘත්තියෙන් බැංකුකරුවෙක්. වාණිජ්‍ය බැංකුකරුවෙක්. ඒ වගේම මගේ වෘත්තිය ඇවිල්ලා මූල්‍ය සහ බැංකුකරණය පිළිබඳ විශේෂඥයෙක්. මම සමාජ ආයෝජකයෙක් සහ සමාජ ව්‍යාපාරිකයෙක්. විශේෂයෙන්ම ශුද්‍ර මූල්‍ය පිළිබඳ මූල්‍ය සැපීම පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙක් මම. බැංකු ශාස්ත්‍රයේ අවුරුදු 30ක් විතර මම නියැලී සිටින ලංකාවේ පමණක් නෙවෙයි ආසියාවේ සහ ලෝකයේ නොයෙකුත් බැංකු කටයුතු වලට මම නියැලී සිටිනවා. විශේෂයෙන්ම මම ලංකාව තුලත් මූල්‍ය ක්ෂේත්‍රයේ සහ මූල්‍ය සමාගම් වල ඒ සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩලවල සිටිනවා. මහා බැංකුවට සම්බන්ධ අවසරලත් මූල්‍ය ආයතනයක සභාපතිකම දරනවා දැනට. ඊට අමතරව රාෂ්ට්‍රීය සමාගමක තවත් මූල්‍ය ආයතන කීපයකම අධ්‍යක්ෂ ධුරවලට ලංකාවේ ඊට අමතරව ආසියාවේ ආයතන දෙකක මම අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කරනවා. විශේෂයෙන්ම ආසියාවේ විශාලතම සුද්ධ මූල සංවිධානය වෙන බැංකින් විදපුව නෙට්වර්ක් BWTPගේ සභාපති ධුරය දරන මම. ඒ වගේම ආසියාවේ තියෙන විශාලතම බැංකු ජාලය වෙන ආසියානු බැංකු ජාලය ඒෂියන් බැංක් ඇසෝසියේෂන් එකේ මූල්‍ය සුද්ධ මූල්‍ය පිළිබඳ උපදේශකත්වයක් මම දරනවා. ඒ වගේම මම ජාත්‍යන්තර බැංකු කීපයකම මූල්‍ය ආයතන කීපයකම අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කරනවා. ඒ නිසා මම දැනටත් ඒ දේ තමයි කරන්නේ. මම විශේෂයෙන්ම සමාජ ආයෝජකයෙක්. අත්පවුර කියනා වූ ඒ වැඩසටහන ලංකාවට ඉදිරිපත් කළේ මමයි. අත්පවුර කියනා විශේෂයෙන්ම රියැලිටි ෂෝ වැඩසටහන මේ ලංකාවට ඉදිරිපත් කරේ මම. ඒ ඉදිරිපත් කිරීම දායක වුණා. විශේෂයෙන්ම මම කියන්න ඕන මම ඇවිල්ලා දෙවියන් වහන්සේට සේවය කරන්නේ යම්කිසි ආදායමක් උපයීමකට යම්කිසි ජීවත් වීමේ අවස්ථාවකට කට කරන්නේ. එවැනි සම්බන්ධකීමකින් නෙමෙයි. මම දෙවියන් වහන්සේට සේවය කරන දෙවියන් වහන්සේට මට කැඳවීමක් තියෙන නිසා. ඒ කැඳවීම මට ලැබුණේ අවුරුදු 45කට ප්‍රථමයෙන්. මම මේ බෞද්ධ පරිසරයකට බෞද්ධ පවුලකට බිහි වෙලා විශේෂයෙන්ම මගේ නම චන්දුල කියන නමත් මගේ පියාට මා කිදුනහම ලබා දුන්නේ බෞද්ධ හිමි නමක්. නිසා 1956 දී ඒ තමයි මම උපත ලැබුණේ. ඒ උපත ලැබුණ අවස්ථාවේදී බෞද්ධ හිමි නමක් තමයි මගේ පියාට මේ මගේ නම චන්දුල කියන නම දීලා තිබුණේ.
ඒ නිසා සහෝදර සහෝදරනි මම කියන්න ඕන විශේෂයෙන්ම මට මේ ලංකාවේ සංවිධානයක්වත් පිටරට සංවිධානයක්වත් මූල්‍ය වශයෙන් සහයෝගයක් ආධාරයක් අනුබලයක් අනුග්‍රහයක් දෙන්නේ නැහැ. ලබා ගන්නෙත් නැහැ. මේ සේවය මම කරන්නේ මට දෙවියන් වහන්සේ තියෙන කැඳවීම මත. මගේ ජීවන කටයුතු වලට මගේ ඉකොනොමික් කටයුතු වලට ආර්ථික කටයුතු වලට අවශ්‍ය කරන මූල්‍ය ධනය මූල්‍ය අවශ්‍යතාවයන් සම්පූර්ණයෙන්ම මගේ ව්‍යාපාරික සහ මගේ වෘත්තීමය කටයුතු වලින් තමයි මම ලබා ගන්නේ. මගේ මේ කරන වූ සේවයට මම මේ වෘත්තීමය දායකත්වයක් ලබා ගන්නවා මගේ වෘත්තීය ආදායම. ඒ නිසා මට මේ කටයුත්ත කරන්න යම් කෙනෙක් අනුග්‍රහයක්වත් අනුබලයක්වත් මූල්‍ය ආධාරයක් ඇත්තේ නැහැ. මම කිසිම ජාත්‍යන්තරවත් සහ ලෝකීය මේ ලෝකයේ මේ රටේවත් කිසිම ආගමික සංඝාතනයක සම්බන්ධ නැහැ. ක්‍රිස්තියානි විශේෂයෙන්ම ක්‍රිස්තියානි නිකායකටවත් සම්බන්ධ නැහැ ආගමිකටවත් සම්බන්ධ නැහැ. මම ටිකක් අනිත් කටට වඩා වෙනස්. මම කැමති මම මේ පාස්ටර් කෙනෙක් හරි ප්‍රොෆෙට් කෙනෙක් කියලාවත් හඳුන්වන්න. මම කැමති හඳුනන්න මම චන්දුල අබේවික්‍රම. විශේෂයෙන්ම යම් කිසි දෙයක් කියනවා මම සේවකයෙක්. දෙවියන් වහන්සේට සේවය කරන තැනැත්තෙක්. මම හඳුන්වනවා මම චන්දුල අබේවික්‍රම දෙවියන් වහන්සේ සේවය කරන පුද්ගලයෙක් හැටියට. ඒ නිසා මට කිසිම ටයිටල් එකක් අවශ්‍ය නැහැ. මොකද මම ලෝකේ හැම රටකටම ගිහිල්ලා තියෙනවා. හැම රටකටම ගිහිල්ලා හැම නගරයකටම ගිහිල්ලා තියෙනවා. ආසියාවේ හැම රටකටම මම ගිහිල්ලා තියෙනවා. මේ උතුරු කොරියාවට අර මේ හැම රටකම ගිහිල්ලා තින්නේ මේ දෙවියන් වහන්සේගේ පණ දේශනා කරන්නේ මේ මගේ වෘත්තිමය නිපුණත්වය තුලින් මම කරන්නා වූ කටයුතු වලට ඒ කතිකත්වය දීමු නිසා මම නොයෙකුත් රටවලට ගිහින් තිනවා. විශේෂයෙන්ම ඇමරිකාවට ගත්තොත් එහෙම 15 පාරක් වගේ ගිහිල්ලා තිනවා. ජපානයට 8 පාරක්. වගේ හැම රටකටම ගිහිල්ලා තියෙන නිසා මට මේ හැම පිටරට යන්නත් මට අවස්ථාව ලැබුණේ මේ දෙවියන් වහන්සේගේ සල්ලිවත් කවුරුත් ආයතනයක් දුන්නේ නැහැ. දෙවියන් වහන්සේ මගේ නිපුණත්වය අනුව මගේ ප්‍රොෆෙෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක අනුව මගේ ස්කිල්ස් අනුව මගේ එක්ස්පර්ටීස් අනුව මට කැඳවීම ලැබෙනවා. එමෙවැනි කොන්ෆරන්සස් වලට ඒ සම්මේලන වලට ගිහිල්ලා කතා කිරීමේ අවස්ථාව ලබා ගන්න. ඒ නිසා මගේ ආදායමත් මගේ වෘත්තියේ සහ මගේ ව්‍යාපාර කටයුතු වලින් තමයි ලැබෙන්නේ. ඒක මම කිව්වේ විශේෂයෙන්ම අද වෙනකොට මේ නොයෙකුත් කට්ටිය මේ දෙවියන් වහන්සේගේ සත්‍ය වචනය විකෘත කළා. වෙනස් විදිහකට ඉදිරිපත් කරනවා. ඒ තුලින් වියවුල් භාවයක් ඇති වෙනවා. අපි වාසය කරන බෞද්ධ ජනතාවට යම්කිසි අපහසුතාවයක් ඇති කරනවා. මිනිස්සු ව්‍යාපාරික කටයුතු කරනවා. අපි දෙවියන් වහන්සේගේ සෙනඟ සත්‍ය දැනගැනීමේ තියෙන අවස්ථාව නැති කරලා තියෙනවා. සියොදනාත්ම සත්‍ය දැනගැනීම අවශ්‍යයි. මම බෞද්ධ පරිසරයක ඇවිල්ලා සත්‍ය දැනගැනීමෙන් දෙවියන් වහන්සේට සේවය කරනවා. ඒ නිදහස හැම රටකම හැම තැනකම තියෙන්න ඕන. තිබිය යුතුයි. මම බෞද්ධ වෙඳලා මට කවුරුත් මේ කිව්වේ නෑ මේක කරන්න මේ මූල්‍ය වාසි නිසා මේක ලැබෙයි කියලා නෑ. නිකාය ක්‍රිස්තියානි නිකාවල ඒවගත් තියෙන්න පුළුවන්. නමුත් මට එවැනි දෙයක් හැකියාවකුත් අවස්ථාවකුත් බලාපොරොත්තුකුත් නැහැ. සහෝදර සහෝදරියනි මම කිව්වේ විශේෂයෙන්ම අද මේ තියෙන තත්ත්වය අනුව ලංකාව තුළ මේ රට තුලත් අනිත් රටවලත් මේ ක්‍රිස්තියානි ඉගැන්වීම් ධර්මය පිළිබඳ. ඒ නිසා තමයි මම සත්‍යයේ වචනය ප්‍රකාශ කරේ. ගිය සතියේ අපි ඉගැන්වුවා විශේෂයෙන්ම අපි පැහැදිලි කරා මොකද්ද මේ මූලික පාපය කියන්නේ. මොකද්ද ඇයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල වැගිරීමක් අවශ්‍ය වෙන්නේ මොකද කියන එක. නැත්නම් මිනිස්සු දන්නේ මොකද්ද මේ ලේ වැගිරීම කියන්නේ. ඇයි මේ කුරුසනේ මැරෙන්න අවශ්‍ය වුනේ මිනිස්සෙක්ට. ඇයි වෙන්නේ දීමක් සිදු මොකද්ද මේ මූලික පාපය වුනේ. මොකද්ද මේ ඇපල් ගෙඩියක් කෑම කියන එක මේ ඉගෙනීම මොකද්ද කියන එක අපි අවබෝධ කරගන්න. මේ දෙවියන් වහන්සේගේ මේ අනගි වචනේ විශේෂයෙන් මම සාමාන්‍ය දේශනා කරන ඉංග්‍රීසි භාෂාවෙන් අවුරුදු 45ක්ම නමුත් මට හිතුණා දෙවියන් වහන්සේගේ සෙනඟක් ඉන්නවා. ඒ නිසා ඒ සෙනඟට සත්‍ය ප්‍රකාශ වීමක් අවශ්‍ය නිසා තමයි මම දෙවියන් වහන්සේගේ වචනේ මේ සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීමට සැදී පැහැදී සිටියේ. සහෝදර සහෝදරියනි මේ දෙවියන් වහන්සේගේ අනගි වචනේ තියෙන සත්‍ය අවබෝධ කරගන්න අපිට තාමත්ම අවශ්‍යයි.
ඒ අවබෝධ කරගත්තේ නැත්නම් අපි දෙවියන් වහන්සේට නමස්කාර කිරීමේ හැකියාවකුත් නැහැ. මොකද අසත්‍යයෙන් නමස්කාර කරන්නේ දෙවියන් වහන්සේට නෙමෙයි. දෙවියන් වහන්සේ නමස්කාර කරන්න ඕන සත්‍යයෙන්. දෙවියන් වහන්සේ කියන්නේ මේ මනුෂ්‍ය ස්වරූපයක් තියෙන මිනිසෙක් වගේ පුද්ගලෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ මේ විශ්වය මැවුවේ අවුරුදු බිලියන 14කට පමණ ප්‍රථමයි. විද්‍යාඥයන්ගේ මේ විද්‍යාඥයන් හොයාගෙන ඉන්නවා. මේ විශ්වය ඊටමත් පරිණතයි, සංකීර්ණයි, ඒ වගේම ඊටමත් සංවිධානයි. ඒ විශ්වයේ තියෙන සංවිධානාත්මක භාවය පැහැදිලිවම මේ විශ්වය තුල යම්කිසි පාලකයෙක් නිර්මාණය කරපු නිර්මාණශීලීත්වය නිර්මාණකරුවෙක් සිටිනවා කියන්නේ. අනේ දේ අපි අවබෝධ කරගෙන තමයි අපි හැමදේක්ම සෝවා බැලිය යුත්තේ. විශේෂයෙන්ම අද ලෝකෙ හුඟක් ආගම් තියෙනවා. මේ ආගම ක්‍රිස්තියානි ආගම, බෞද්ධ ආගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම, මේ හැම ආගමකම යම්කිසි පටන් ගන්නක් තියෙනවා. ආගමක් ඇවිල්ලා දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේවත් ආගමක් නිර්මාණය කරේ නැහැ. ආගමේ නිර්මාතෘ වෙilla මිනිස්සෙක්. මිනිස්සෙක් තමයි ආගමේ නිර්මාතෘ. දෙවියන් වහන්සේ විසින් නොයෙකුත් ආගම් නිර්මාණය කරේ නැහැ. මේ මනුස්ස වර්ගයාගේ දේශපාලනික සහ ආත්මික අවශ්‍යතාවයන් අනුව මිනිසයා යම්කිසි අවස්ථාවලදී යම්කිසි විදිහට යම්කිසි ස්ථානවලදී යම්කිසි ක්‍රමවේදවලදී මෙවැනි ආගම් නිර්මාණය කළා. ඒ තුලින් යම්කිසි ආත්මික ක්‍රියාවලියක නියැලෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ සත්‍ය අවබෝධ කරගන්න නම් දෙවියන් වහන්සේ පිළිබඳ හරිය අවබෝධ කරගන්න දෙවියන් වහන්සේ මේ පෙට්ටියකටවත් කූඩුවකටත් කුඩාරමකටත් දේවස්ථානයකටත් පල්ලියකටත් දාලා සීමා කරන්න බෑ. මේ විශ්වයේ ඉතාමත්ම සංකීර්ණයි, පරිණතයි, විශාලයි. ඒ විශ්වය මැවුවා උතන් මාසේ මේ විශ්වයට වඩා විශාල විය යුතුයි. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මේ ලෝකම සර්ව ව්‍යාප්ත, සර්ව සංකීර්ණ, සර්ව බලධාරී, සර්ව ඥාන. දෙවියන් වහන්සේ මේ මුළු විශ්වයම පුරවනවා. දෙවියන් වහන්සේගේ ආත්මය. දෙවියන් වහන්සේ ආත්මයක්. දෙවියන් වහන්සේට ඇස්කම් වලින් අපිට දකින්න බෑ. අපි ඉන්නේ ත්‍රිපරිමාණීය ලෝකයක. මේ විශ්වය පරිමාණ 10ක් තියෙනවා. මේ ත්‍රිපරිමාණ ලෝකයේ සිටින අපිට අපේ ඇස් වලින්, අපේ කන් වලින්, අපේ හැඟීම් වලින් අත්දකින්න පුළුවන් මේ ත්‍රිපරිමාණ ලෝක විතරයි. නමුත් මේ ත්‍රිපරිමාණ ලෝකෙට එබ්බෙන් තවත් පරිමාණ 7ක් තියෙනවා. මේ විශ්වය තුලම අනෙවැනි පරිමාණ වලදී තමයි අපි දකින්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය සිදු වෙන ආකාරය. ඒ නිසා සහෝදර සහෝදරනි, අද මම කතා කරන්න යන්නේ කායින්ගේ පාපය සහ මනුෂ්‍යයාගේ පාපිෂ්ඨත්වය පිළිබඳ සාකච්ඡා කිරීම. අපි ගත්තොත් එහෙම සහෝදර සහෝදරනි, මම පැහැදිලි කරා ගිය සුමානේ උප්පත්ති පොතේදී සිදුවෙන ආරම්භයේදී සුදුහු කටයුත්ත. විශේෂයෙන්ම මම කිව්ව පැහැදිලිව ආදම් අපේ පළමුණු මැවිල්ල නෙවෙයි. දෙවෙනි මැවිල්ල. මිනිස්සයා දෙවෙනි මැවිල්ල. දෙවියන් වහන්සේගේ පළමුණු මැවිල්ල ඇවිල්ලා දේවදූතයන්. දේවදූතයන් තමයි පළමුණු මැවිල්ල. ඒ දේවදූතයන්ගේ මැවිල්ලෙන් පස්සේ තමයි විශ්වයේ මැවිල්ල සිදු වෙන්නේ. එතකොට මේ විශ්වයට අවුරුදු බිලියන 14ක් පරණ නම් ඒ විශ්වයේ සම්පූර්ණත්ව වෙන්න, පරිණත වෙන්න, සංකීර්ණ වෙන්න, සංවිධානාත්මක වෙන්න යම්කිසි කාල පරාසයක් ගත වෙනවා. ඒ පරාසය තුල සිදුවෙන සිදුවීම් පිළිබඳ අපි විද්‍යාඥයන්ගේ සොයාගැනීම් තියෙන වගේම බයිබලයේ සුද්ධ බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට මේ ලෝකේ ඒ අතිවිශාල එවැනි ඓතිහාසයක් තියෙනවා නම්, බිලියන 14ක ඓතිහාසයක් තියෙනවා නම් ආදම් මවන්ට ඉස්සර තිබ්බ මැවිල්ලක්. ඒ තමයි දේවදූතයන් නැත්නම් ලුසිෆර් නායකත්වයේ දුන්න ඒ මැවිල්ල. ඒ මැවිල්ල පාලනය කිරීමේ වගකීම තිබෙ ලුසිෆර්ට. එදා තිබ්බව පාලන ක්‍රියාවලිය
ලුසිෆර්ට ඉතාමත්ම මහෝත්තම ලෙස දෙවියන් වහන්සේ ලබා දීලා තිනවා. ඒක පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේගේ වචනේ. ඒකට මම සාකච්ඡා කරන්න මොකද කැමති නැහැ මොකද මම ගිය සුමානේ ගැන කිව්වා නිසා. විශේෂයෙන්ම සහෝදර සහෝදරනි අපි ඉන්නා මේ පෘථුවිය මහද්වීප පහක් තියෙනවා. මුහුදුවල් හතක් තියෙනවා. නමුත් මුලදී එක මුහුදයි පැන්තාසා කියනවා මුහුද. එක මහද්වීපය පංජියා කියනවා මහද්වීපය. ඒ කාලෙදි තමයි මේ ඩයිනෝසවර් කියනවා සත්ත්ව වර්ගයේ මේ ලෝකේ ජීවත් වුණේ. ඔව් අවුරුදු මිලියන 150ක් ජීවත් වුණා. අවුරුදු මිලියන 100කට ඉස්සෙල්ලා. අති විශාල දෙවන්ත සත්තු. එවුන්ගේ මාංශ තමයි අද අපි කාර් වල දාන්නේ ෆොසයිල් ඔයිල් නැත්තම් මේ ගැසොලින් නැත්තම් ගෑස් මේ පෙට්‍රල් කියලා අපි දාන්නේ අපේ මේ ඩයිනෝසවරුන්ගේ ඩයිනෝස් කියන සත්ත්ව වර්ගයේ තිබෙනා ඔවුන්ගේ මාංශ තමයි අපේ මේ කාර් වලට යන්නේ. අවුරුදු බිලියන ගාණක් අවුරුදු මිලියන 100කට ඉස්සෙල්ලා තමයි අපි ඉන්නේ අවුරුදු දහස් ගණන් වල මිලියන කියන්නේ වෙනස් නම් ගණන්. එවන සහෝදර සහෝදරනි මම එදා සාකච්ඡා කළා කිව්වා විශේෂයෙන්ම මූලික පාපයට සිදුවුනේ මොකක්ද කියන එක අපි පැහැදිලි කරා විශේෂයෙන්ම. එතනදී සිදුවුනේ විශේෂ මම ගිය සතියේ සඳහන් කරා හැටියට එතනදී සිදුවුන දේ පිළිබඳ අවබෝධ කර ගැනීමට අපි සාකච්ඡා කරා විශේෂයෙන්ම කායින් කියන්නේ බීජ බිහිවීම. ඒ බීජ බිහිවීමේ තුලින් සිදුවෙන්නේ මොකක්ද කියන එක අපි අවබෝධ කරගන්නවා. උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳන් 15 දක්වා ස්වාමී දෙවියන් වහන්සේ සර්පයාට කතා කොට මේක කල බැවින් තිරිසනුන්ට වනයේ සිටින සත්ත්වයන්ට වඩාතෝ සාපලද්දෙක් කියලා. තෝ බඩගාමින් තාගේ ජීවිතයේ සියලු දවස්වලම කන්නේ. මාතා සාත්‍රිය අතරේ තාගේ වංශය සහ ඇගේ වංශය අතරේ සතුරුකම තබන්නේ. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේ. තෝ ඔහුගේ හිස විලුඹ පොඩි කරන්නේ කීස. ඒතර මෙතන සහෝදරි මම කිව්වා ගිය සතියේදී මූලික පාපය කියන්නේ මොකක්ද? ඒක ගැන මම සාකච්ඡා කරන්න යන්නේ. මම කියන්නේ අද ඒ මූලික පාපය තුලින් ස්ත්‍රියගේ කුසයට පිළිසිඳ ගත්තා බීජ දෙකක්. ඒ බීජ දෙකක් පිළිසිඳ ගත්තා. එකක් සර්පයාගේ බීජ, දෙවෙනි එක ආදම්ගේ බීජ. සර්පයා කියන්නේ උරුංගෙක් නෙවෙයි, බඩගාගෙන යන උරුංගෙක් නෙවෙයි. ඔහු සාපයෙන් පස්සේ තමයි ඔහු උරුගෙක් බව. නමුත් ඔහු ඊටාත්ම අලංකාර, කෙටින් හිට ගන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ඊටාත්ම ශක්තිමත්, බලවන්ත අලංකාර ශක්තිය. ඔහු සාප කරාට පස්සේ තමයි දෙවියන් වහන්සේ ඔහුව උරුංගෙක් බවට පත් කරේ බඩෙන් යන දූවිලි කන. ඊට ඉස්සෙල්ලා එහෙම නෙමෙයි. ඒ සාපෙන් පස්සේ. නමුත් මෙතන වැදගත්ම දේ තමයි දෙවියන් වහන්සේගේ වචනින් ස්ත්‍රීගේ වංශයත් ස්ත්‍රියත් අතර වෛරයක් ඇති කරනවා. තාගේ වංශය නැත්නම් ඉංග්‍රීසි බයිබලයේ කියනවා seed of the serpent. seed of the serpent. ඒ කියන්නේ බීජයක් තිබ්බ සර්පයාට. තාගේ වංශය බිහි කිරීමේ කටයුත්ත තියෙන බීජයට. තාගේ වංශය සහ අයගේ වංශය. සර්පයාගේ බීජය seed of the serpent. seed of the serpent කියන්නේ ආදම්ගේ බීජය අගේ කුස ගත්තා. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි විශේෂයෙන්ම මේක උගක් මිනිස්සුන්ට අවබෝධ කරගන්න. ඒ නිසා ඒ බීජයෙන් බිහුනේ කවුද? ඒ බීජයෙන් බිහුනේ කායින්. කායින් ආදම්ට දාව ඉපදුණු පුත්‍රයෙක් නෙමෙයි. ඒක පැහැදිලිව බයිබලයේ සඳහන් වෙනවා. කායින් ආදම්ට දාව පුත්‍රයෙක් නෙමෙයි. ඒක අපි දකින විශේෂයෙන්ම පළමු යොහන් 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය. තමාගේ සහෝදරයා මැරුවා වූද නපුරාගෙන් වූද කායින් මෙන් නොවෙමු. කුමක් හේයින්ද ඔහුව මැරුවේද? තමාගේ ක්‍රියා නපුරුව තමාගේ සහෝදරයා ක්‍රියා ධර්මිෂ්ඨ. ක්‍රියා නපුරුව සිටිය නපුරාගෙන් බිහි වුණා. නපුරා කියන්නේ සර්පයාට අන්තර්ගත වුණා නපුරා යක්ෂයා. ඒ නිසා සහෝදර සහෝදරිනි
මේ බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා. බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා ආදම්ගේ පරම්පරාවේ කායින්ගේ නම නැහැ. ආදම්ගේ පරම්පරාවේ කායින්ගේ නම නැහැ. අපි දකින්න උප්පත්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 32 දක්වා කියනවා ආදම්ගේ පරම්පරාවේ කට්ටිය. පළමුව ආබෙල් මරණයට පස්සේ ඊට පස්සේ හම්බුනේ සෙත්ගෙන් පස්සේ එන ආදම්ගේ පරම්පරාව ගැන සඳහන් වෙනවා. නමුත් මේ පරම්පරාවේ වංශේ කායින්ගේ නම නැහැ. ඒ පරණ ගිවිසුමේ. එතකොට අලුත් ගිවිසුමේ ලූකේ සුභාරංචි මම කිව්වේ අලුත් ගිවිසුමත් පරණ ගිවිසුමත් දෙකම එකට අපි සම්බන්ධ කරගන්නවා. ලූක් සුභාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ 23 ඉඳන් 38 දක්වා කිව්වොත් එහෙම එතන සඳහන් වෙනවා ආදම්ගේ පරම්පරාව. ඒකෙත් ආදම්ගේ පරම්පරාව කායින්ගේ නම නැහැ. තවත් විශේෂත්ව දෙයක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම ජුදාස් එන ලූක් ජුදාස් කියන පුතේ කියන්නේ යෝහන්ගේ සුභාරංචි යෝහන්ගේ පස්සේ තියෙනවා යුදස් පුතේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ තියෙන ආදම් පටන් සත්වුන්‍යා වූ ඊනොක් මොවුන් ගැන අනාගත වර්තකයෙන් බලව සියල්ලන් කෙරෙහි යුක්තිය ඉටුවන කිසිකරන සියලු භක්තිකයන් විසින් අභාත්‍යයන් ලෙස කළා වූ ඔවුන්ගේ සියලු අභාත්‍ය ක්‍රියා ගැන ආදම් පටන් සත්වෙනිය වූ ඊනොක්. දැන් ආදම්ගේ ඉඳන් 7 වෙනිය වුණේ කවුද? ඊනොක්. එතකොට ඒකට කායින්වත් ගත්තනම් ඌ 8 වෙනිය වෙන්නේ. ඊනොක් 8 වෙනිය වෙන්නේ. ඊනොක් 7 වෙනිය වෙන්නේ ආයි නැති නිසා. එතකොට ඒ අදම් ආබෙල් සත් ඊට පස්සේ එන පරම්පරාවෙන් 7 වෙනිය තමයි. එතකොට මේ හැම දෙයකින්ම කියන්නේ මොකද්ද? හැම දෙයකින්ම කියන්නේ මේ කායින් ආදම්ට දාව ඉපදුන කෙනෙක් නෙමෙයි. ඔහුගේ පියා ඇවිල්ලා සර්පයාව අන්තර්ගාහන කරගෙන හිටියේ යක්ෂයා සම්පූර්ණයෙන්ම අන්තර්ගාහනය කරගත්ත සර්පයා හොඳ සතෙක්. නමුත් ඒ සර්පයාගේ දුර්වලකම් හැකියාව සම්පූර්ණයෙන්ම පාවිච්චි කරා මේ යක්ෂයා විසින්. යක්ෂයව අන්තර්ගාහනය කරගෙන යක්ෂයා ස්ත්‍රියව වරදට පෙරමුණා. ස්ත්‍රියත් සමග සම්තරපණය එනිසා සම්බන්ධකම් ඇති කළා. ආදම් ස්ත්‍රියව සම්බන්ධ කරගන්න ප්‍රථමයෙන් ඇති කරගෙන ඔහුගේ බීජය ස්ත්‍රියගේ කුසට දැම්මා. එතකොට සහෝදර සහෝදරනි මේ කතාව අපි හරි අවබෝධ කරගන්න නම් අපි මේ මෙතනදී විශේෂයෙන්ම පැහැදිලි කරනවා අර පළවෙනි යෝහන් 3:12 කායින් ඇවිල්ලා කාගේ නපුරාගේ බීජ ආදම්ගේ බීජයක් නෙවෙයි. එතකොට සහෝදර සහෝදරනි මෙද කායින්ට පරම්පරාවක් තියෙනවා. මේ කායින්ගේ පරම්පරාව ආදම්ගේ පරම්පරාවට වඩා වෙනස්. මොකද කායින්ගේ පියා ඇවිල්ලා ආදම් නෙවෙයි. නමුත් මාව ඇවිල්ලා ඊව ස්ත්‍රිය. ඊව් කියන්නේ ඒ තමයි කිව්වේ ආදම් කිව්වේ නුඹගේ නම මම ඊව් කියලා කියනවා. නුඹ mother of all living හැම ජීවත් වෙන හැම පුද්ගලයෙක්ගේම අම්මා උඹ. නමුත් මම තාත්තා නෙවෙයි. ඒ නිසා පැහැදිලිව ඒක කිව්වා. එතකොට අපි උප්පත්ති පොතේ මේ කායින්ගේ වංශය පිළිබඳව පොඩ්ඩක් අපි හොයා ගන්න ඕන. මොකද අපි දකිනවා කායින් සම්පූර්ණයෙන්ම ඔහුගේ හැකියාව ඔප්පු කරව අපිට. ඔහුගේ සහෝදරයව මරුවා. ඔහුව මරණයත් කර පළමු මරණය ඇති කරේ කායින් විසින්. රොයිස් අපි කියමු දිව්‍යන් වහන්සේගේ වචනේ උත්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 ඉඳන් 19 දක්වා.
කායින් ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් පිටත්ව ගොස් එදිනෙත් පෙරදිග නොත් දේශයේ වාසය කළේය. කායින් තමන්ගේ භාර්යාව හැඳින්නේය. ගර්භණීයව ඉරක් හැදුවාය. ඔහු නුවරක් ගොඩනගා තමාගේ පුත්‍රයාගේ නම එලෙස ඊනොක් යන නාමය තැබීය. කායින් ඔහුගේ පුත්‍රයාගේ නමින් තමයි ඔහුගේ නුවර හැදුවේ. ඊනොක්ට ඉරාත් උපන්නේ. ඉරාත්ට දාව මෙහුවාල් උපන්නේ. මෙහුවාල් දාව මෙතුෂාල් උපන්නේ. මෙතුෂාල් දාව ළමෙක් උපන්නේ. ළමෙක් භාර්යාව දෙදෙනෙකු පාවා ගත්තේය. එක් තැනැත්තියගේ නම අදාය, අනික් තැනැත්තියගේ නම ශිල්ලාය. ආදා යාබල් හැදුවාය. ඔහු කුඩාරම්වල වාසය කරන්නා වූ ගෝපලයන්ගේ පියාය. ඔහු සහෝදරයාගේ නම ගියුබාල්. ඔහු වීණාවක් මනාවත් පාවිච්චි කරන සියල්ලන්ගේ පියා. ශිල්ලා තුබා කායින් හැදුවාය. ඔහු සියලු ආකාර පිත්ත සහ යකඩ තන්න ලෝකරවා වූවාය. එතකොට සහෝදර සහෝදරිනි, දැන් මෙතනදී අපි දකිනවා විශේෂයෙන්ම කායින්ගේ පරම්පරාවේ ගුණාංග ප්‍රකාශ වෙනවා. පළමුව කායින්ගේ හැසිරීම ගත්තොත් එහෙම ඔහු පළමු මිරිමැරීමට දායක වුණා. ඔහුගේ සහෝදරයා මැරුවා. විශේෂයෙන්ම ඊරිසියාව, වෛරය, ක්‍රෝධය, මමත්වය මට මේ ලැබේ ගැනීම මට ලබා ගන්න නොහැකියාව නිසානේ මමත්වය, උඩඟත්වය, ඒ හැම දෙයක්ම නොයා කරගෙන කෙලින්ම විශේෂයෙන්ම මරණය ඇති කරා පළමු වතාවට. ඊට පස්සේ කායින්ගේ පරම්පරාවේ හැසිරීම බලද්දොත් එහෙම ඔහු මමත්වය ප්‍රගුණ කරන කණ්ඩායම. මොකද ඔහු යම් දෙයක් හැදුවොත් ඒකට දාන ඔහුගේ නම. නුවරක් හදලා නුවර දැම්ම පුතාගේ නමට. මමත්වය බිහි කරන්න. ඔහුගේ මමත්වය සහ උඩඟුත්වය ඔහුගේ මමත්වය බිහිවීමේ උඩඟුත්වය තුලින් තමයි ඔහු ඒක කරේ. ඊට අමතරව දැන් මේ කායින්ගේ පරපුරේ එන්නා වූ ළමෙක් කියනවා කායින්ගේ පරපුරේ එන්නේ කෙනෙක්. ඔහු පළමු වතාවට ස්ත්‍රීන් දෙන්නෙක් ගත්තා. ස්ත්‍රීන් දෙන්නෙක් විවාහ කරගත්තා. පොලිගමි. එහෙම නැත්නම් බහු භාර්යාවක්. එතෙක් දක්වා එක භාර්යාවට එක ස්වාමි පුරුෂ එක භාර්යාවක්. ඒ නිසා අපි දකිනවා දැන් මේ પરම්පරාව ඊටාත්ම වැරදි විදියට සිතලා වැරදි දේවල් කරමින් සිටන මොකද පියාගේ ගුණාංග ඒ වගේම පමණක් නෙවෙයි ඒ යම්කිසි අතිවිශිෂ්ට හැකියාවක් උන්ට තියෙනවා. මොවුන්ගේ ලැබුණු දරුවන් එක්කෙනෙක් මේ කියනවා ඔහුගේ සහෝදරයාගේ නම යුබල්. ඔහු වීණාව දාලාම පිළිබඳ අතිවිශිෂ්ට පියෙක් වුණා. අපි කියනවානේ මේකේ පියා කියලා. පටන් ගන්නේ පියා, මේ සංගීතයේ පියා, මේ වැඩේ පියා පටන් ගන්නේ ඉතා විශාල. ඒ වගේම ඔහුගේ අනිත් පුතා පිත්තල වලින් ආයුධ හදන තාමත්ම අග්‍ර ගණයේ කට්ටිය. එතකොට සහෝදර සහෝදරියනි අපි දකිනවා මේ කායින්ගේ පරම්පරාවේ විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය ඇවිල්ලා වැරදි, අධර්මිෂ්ඨ, පාපිෂ්ඨ වැරදි කටයුතු තුළ විශේෂත්වයක්. මරණය ඇති කරා වේශවන්ත භාවය ඇති කරා ස්ත්‍රී බහුව ස්ත්‍රීන් ඇසුරු කිරීම, සම්බන්ධ කිරීම ඒක ඇති කරා. ඊට අමතරව තමන්ගේ මමත්වයේ බිහි වෙන කටයුතු නිරන්තරයෙන්ම නෙලී සිටිනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම අනිත් පරම්පරාව. අදට පරම්පරාවක් හිටියා. මේ කායින්ගේ පරම්පරාවනේ. කායින්ගේ පරම්පරාව කියන්නේ සර්පයාගේ පරම්පරාව. සර්පයාගේ බීජයනේ කායින් බිහි වෙන්නේ. ආදම්ගේ බීජයක් තියෙනවා. ඒ බීජය තමයි බයිබලයේ සඳහන් කරන 4 වෙනි පරිච්ඡේදයේ 27
5 ඉඳන් 26 දක්වා. ආදම් නැවත තමාගේ භාර්යාව හැඳින්නේය. ඇය පුත්‍රයෙකු වදා ඔහුට සෙත් යන නම ලැබුවාය. මක්නිසාද කායින් ආබෙල් මැරූ හේයින් ඔහු වෙනුවට දෙවියන් වහන්සේ මට වෙන වංශයක් නියම කර දුන්සේක. ඈ කීවා ය සෙත්ද පුත්‍රයෙක් උපන්නේය. ඔහු ඊනෝෂන නාමය ඔහුට ලැබිය. අර කායින්ගේ ළමයින්ට නමක් හදනවා මේ කායින් ඔහුගේ නම් පියා පුත්‍රයාගේ නමින් නියුර හැදුවා වගේ සෙත්ත නමක් පුත්‍රයෙක් වෙන එනේෂ් කියලා. ඊනෝෂ්. එකල මිනිස්සු ස්වාමින් වහන්සේගේ නාමය කියා යාඥක හැම දෙයකට ඉන්න. දැන් අපි දකින මෙතනදී වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? මේ සෙත්ගේ පරම්පරාවේ කට්ටිය මමත්වේ නැහැ. දෙවියන් වහන්සේට ප්‍රමුඛත්වය දෙන කට්ටියක්. එනේ ඉගෙනීම් දෙවියන් වහන්සේ ආදම් තමාගේ පරම්පරාවට ඉගෙනුවා. එදා දුන්නා වූ එළිදරව්ව තුළ යම්කිසි එළිදරව්වක් ආදම්ට තිබ්බා. ඒ එළිදරව්ව ආදම්ගේ පරම්පරාවට වංශයට ආදම් දුන්නා. ඒ නිසා දෙවියන් වහන්සේ පිළිබඳ එළිදරව්ව ආදම්ට ලැබුණ එළිදරව්ව ආදම් දෙවියන් ආදම්ගේ පරම්පරාවට දුන්නා. එතනදී තමයි ඕ කොච්චර දේවල් හැදුවත් ඕ වංශයක් හැදුවත් ඕ ගයක් හැදුවත් ඕ ඉඩමක් හැදුවත් නුවරක් හැදුවත් ඒ නුවරට දැම්මේ දෙවියන් වහන්සේගේ නම ප්‍රකාශ වූ නම. දා දෙවියන් වහන්සේ ආදම්ට යම්කිසි නමක් ප්‍රකාශ වුණාද ඒ නම දෙවියන් වහන්සේ එළිදරව් කරලා තියෙනවා. ඒ ආදම්ට දෙවියන් වහන්සේ යම්කිසි විදියක එළිදරව්වක් නම නාමයකින් එළිදරව් වුණා. අපි දන්නේ මොකක්ද ඒ නමය කියලා. ඒ නාමය රහස් වුණා. නැති වෙලා ගියා. ආදම් මේකට ඒක ඊනොක් දක්වා පමණයි පැවතුනේ ඒක. ඊනොක්ගේ පස්සෙන් ආදම්ගේ පරම්පරාව නැතිලා ගියා. ඊනොක්ගේ පස්සෙන් නෝවාගේ පස්සෙන් ඒ පරම්පරාව නැති වෙලා ගියා. නෝවා තමයි අන්තිම ඒ වංශයේ අන්තිම පුරුක. ඒකෙන් පස්සේ ඒ එළිදරව් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඒ නිසා විතර කියනවා මේ සෙත්ගේ පරම්පරාවේ වංශයේ කට්ටිය ඕක කරපු හැම දෙයකින්ම දෙවියන් වහන්සේට නම දෙවියන් වහන්සේගේ නමෙන් කරයි කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රමුඛත්වය දීලා දෙවියන් වහන්සේට ගෞරවත්වය දීලා දෙවියන් වහන්සේට වෙන සදී පැහැදී වෙන කටයුතු කරමින් තමයි මේ කටයුත්ත ඔහු කරේ. ඒ නිසා අපි දකිනවා මෙතන පරම්පරා දෙකක් තියෙනවා. එකක් සෙත්ගේ පරම්පරාව, එකක් කායින්ගේ පරම්පරාව. කායින්ගේ පරම්පරාව වැරදි කරමින්, දුෂ්ටකම් ක්‍රියාව කරමින්, වැරදි කටයුතු වල නියැලී සිටීමෙන් සිටනා මේ සෙත්ගේ පරම්පරාව දෙවියන් වහන්සේගේ සෙනඟක් බවට පත් වෙනවා. එතකොට අපි දකිනවා අපි උප්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ ආවොත් මෙන්න මේක තමයි හුඟක් කට්ටියට අවබෝධ කරගන්න බැරි අපහසු රහසක්. නිකායවල ක්‍රිස්තියානි නිකාය කට්ටිය මේක අවබෝධ කරගන්නව බෑ. දන්නේම නැහැ. උප්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ තවද භූමිය මතකට මිනිස්යන් වැඩි වෙන්න පටන් ගත්ගෙන ඔවුන්ට දූවරුන් උපන් කල දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍ය දූරුන් සෝබන බව දැක තමන් කැමති සියල්ලම භාර්යාවන් කොට පවාගත්තෝය. ස්වාමීන් වහන්සේද මාගේ ආත්මය මනුෂ්‍යයා සමග සදාකාලම විවාද නොකරන්නේය. මක්නිසාද වූ මහන්සිය. එසේ වී නමුත් ඔහුගේ කාලය 100 අවුරුදු 120 අවුරුද්දක් වන්නේය. එදවසේදී යෝධයෝ පොළවේ සිටියේය. ඉන්පසු දෙවියන් වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍ය දූරුන් වෙත පැමිණි කල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා දරු වදු තාමත් පුරාණයේ සිට කීර්තිමත් බල සම්පන්න මනුෂ්‍ය වූයේ. මනුෂ්‍යයාගේ දුෂ්ටකම ඔලේ මහත් බවත් ඔහුගේ සියල්ලේ කල්පනාවල සිටේ කල්පනාවල කවර අරමුණක් නිරන්තරයෙන් නපුරම තිබෙන බව ස්වාමීන් වහන්සේ දුක්සේක. පොළවේ මනුෂ්‍ය සැදූ බැවින් මනුෂ්‍ය සැදූ බැවින් දෙවියන් වහන්සේ තැබී සිටින ශෝක වූයේ. ස්වාමීන් වහන්සේ මා විසින් මසුන ලද මනුෂ්‍ය භූමියෙන් පිටින් මතු පිටින් නැති කර දමන්නේ. මනුෂ්‍යයන් මුර්ගයන්ද බඩගාන සතුන්ද ආකාශයේ පක්ෂෙන්ද නැති කර දමන්නේ මම වුන් සදූ පැහැදිගෙන තැවෙමින් සිටින දෙවියන් වහන්සේ. සහෝදර සහෝදරනි, දැන් මෙතනදී අපි දකින දෙයක් තමයි උප්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ කියනවා මිනිස්යන් වැඩි වෙන්න පටන්ගෙන
ඔවුන්ට දූවරුන් උපදී. කල දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍ය දූවරුන් සෝබන බව දැක තමන් කැමති සිල්ල භාරයක් කරගත්තා. කවුද මේ? එකක් කියනවා මනුෂ්‍ය දූවරු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ගැන. කවුද මේ කණ්ඩායම් දෙක? දැන් නිකායවල කියනවා මේ මනුෂ්‍යෝ සහ දේව දූතයෝ. අධර්මිෂ්ඨ දූතයෝ. ධර්මිෂ්ඨ දූතයෝ අධර්මිෂ්ඨ. ඒගොල්ලෝ ඇවිල්ලා ස්ත්‍රීන් සමග විවාහ වෙලා සම්පර්පය වෙලා මේ ක්‍රියාවලිය කරනවා. මෙතන තියෙන්නේ විවාහ වුණයි කියලා. නිකන් සම්පර්පය විවාහ වෙලා සම්බන්ධ වෙලා දීර්ඝ කාලික සම්බන්ධයකට. සියලු භාර්යාවන් බවට පාවාගත්තේ. භාර්යාවන් බවට. එතකොට මේ කවුරුද මේ කණ්ඩායම් දෙක? දේවදූතයන්ද? නෑ. මොකද බයිබලයේ කියන දේවදූතයන්ට විවාහ වෙන්න බෑ කියලා. යේසුස් වහන්සේ පැහැදිලි කළා දෙවියන් වහන්සේගේ දූතයන් වෙලා ආත්මික සේවකයන්. මිනිස්ටරිං ස්පිරිට්ස්. ඔවුන්ට මාංශයක් නෑ. ඔවුන් මාංශය නෙමෙයි සිටින්නේ. ඔවුන්ට මාංශගත වෙන්න බෑ. ඔවුන්ට භාර්යාවක් ලබා ගන්න බෑ, ස්වාමි පුරුෂයෙක් ලබා ගන්නත් බෑ. ඒ නිසා ඔවුන්ට එවැනි ලිංගික සම්බන්ධයකට යන්න අමාරුයි. ඔවුන් ආත්මයක්. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අඩුව ඒ වගේම යක්ෂාත්මයකටත් බෑ මේ ලිංගික සම්බන්ධකම් ඇති කරගන්න. ස්ත්‍රීන් සමග, ඔපුරුෂයන් සමග. ඒ නිසා ඒ මෙතන මේගොල්ලෝ අදහන දේ, විශ්වාස කරන දේ මිනිස්සුෝ ඇවිල්ලා ආත්මික යක්ෂාත්ම හා ධර්මිෂ්ඨ අධර්මිෂ්ඨ ආත්ම සම්බන්ධලා මේක තතිුනේ කියන එක වැරදි. පළමුව කියන්න ඕන සහෝදර සහෝදරනි, කායින්ගේ પરම්පරාව කියන්නේ ඊටාත්ම යම් කිසි විශේෂත්වයක් තිබ්බ પરම්පරාවක්. ඔවුන්ගේ ක්‍රියාවලිය වෙනස්. ඔවුන් සිතන විදිය, කතන විදිය, බලාපොරොත්තු වෙන විදිය වෙනස්. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් වෙනස්. ඔවුන් අඳින විදිය, කන විදිය, මොන විදිය, ඒ වගේම ක්‍රියාවලිය සම්පූර්ණ වෙනස් සෙත්ගේ પરම්පරාවට වඩා. දැන් මම දෙයක් පැහැදිලි කරන්න ඕන විශේෂයෙන්ම. මොකද මෙතන කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියලා. කවුද මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ? අපි කියමු ලූක් සුභාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ මෙතන සඳහන් වෙනවා ආදාම්ගේ પરම්පරාව පිළිබඳ. ලූක් සුභාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි. දැන් මෙතන ඔහුගේ ආදාම්ගේ પરම්පරාව ගැන සඳහන් වෙනවා. යේසුස් වහන්සේගේ මොහුගේ පුත්‍රයා කියලා දිගටම එනවා પરම්පරාව. අන්තිමටම ඇවිල්ලා 38 වෙනි වගන්තිය කියනවා ඔව් එනොස්ගේ පුත්‍රයාය. ඔව් සෙත්ගේ පුත්‍රයාය. ඔව් ආදම්ගේ පුත්‍රයා. ඉතින් ආදම්ගේ පුත්‍රයා තමයි සෙත්ගේ පුත්‍රයා. එනොස්ගේ පුත්‍රයා තමයි සෙත්ගේ පුත්‍රයා. එනොස්ගේ පුත්‍රයා තමයි එනොස්ගේ පුත්‍රයා. ඔව් සෙත්ගේ පුත්‍රයා. එනොස් ඇවිල්ලා සෙත්ගේ පුත්‍රයා. සෙත් ඇවිල්ලා ආදම්ගේ පුත්‍රයා. එහෙම කියලා කියන අන්තිමට ඔව් දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ආදම් මෙවිල දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් හැටියට වැටුණාට දෙවියන් වහන්සේ තාමත් ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. ආදම් පාපෙට වැටුණා. නමුත් අර පුත්‍රත්වය නැති වෙලා තිබෙන්නේ නැහැ. ආදම් පුත්‍රත්වය තිබ්බා. පාපෙට වැටුණා. දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් හැටියට ඔහු උයනින් මේ ඔහුගේ දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් එළියට දැම්මා. නමුත් ඒ පුත්‍රත්වය තිබ්බා. ඒතර ආදම්ගේ પરම්පරාවේ සිටින සියලු දෙනාටම කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් කියලා. මෙතන පැහැදිලි කරන ඔව් දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ඒතර මේ sons of God කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් කියලා කියන්නේ මෙතන පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයන් කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියන්නේ ආදම්ගේ પરම්පරාව එහෙම නැත්නම් සෙත්ගේ પરම්පරාවේ කට්ටිය. ධර්මිෂ්ඨ කට්ටිය. එතකොට මනුෂ්‍ය පුත්‍රයෝ කියන්නේ මනුෂ්‍ය දූවරු කියන්නේ මේ කායින්ගේ પરම්පරාවේ කට්ටිය. ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ ඇඳුම් විලාසය, ඔවුන්ගේ බලාපොරොත්තු ඔක්කොම වෙනස්. මෙතනදී උනේ මොකද්ද? මේ මනුෂ්‍ය පුත්‍රයන් බිහි වෙන එක වැඩි වුණා. සාමාන්‍යයෙන් දූවරු තමයි වැඩිම හැටි වෙන්නේ මේ මුලදී නම් දූවරු sons of God, sons and daughters කියන හැමතිස්සෙම නිරන්තරයෙන්ම දූවරුත් පුතුරුනුත් බිහි වුණා. ඒතර මේ දූවරුන්ගේ බිහිවීම වැඩි වුණා මේ කායින්ගේ પરම්පරාවේ. හුඟක් ස්ත්‍රීන් වර්ධනය වැඩි වුණා මේ කායින්ගේ પરම්පරාව. මොකද
කායින්ගේ ජෙනටික්ස් ඇවිල්ලා වෙනස්. ඔවුන්ගේ ශාරීරිකත්වය වෙනස් ආදම්ගේ පරම්පරාවට වඩා. එතනදී අපි දකිනවා විශේෂයෙන්ම අපි විශේෂත්වයක් දකිනවා. ඒ විශේෂත්වය තමයි මේ කායින්ගේ පරම්පරාවේ හැසිරීම ගතිගුණ සම්පූර්ණයෙන් සෙත්ගේ පරම්පරාවේ කටට වඩා වෙනස්. ඔවුන් හිතන්නේ මං කිව්වේ අයි කායින්ගේ ළමෙක් ඇවිල්ලා ගෑනු දෙන්නෙක්ව විවාහ කරගත්තා. ඔවුන්ගේ මිනි මරනවා, දුෂ්ටකම් කරනවා, අධර්මිෂ්ඨකම් කරනවා. තමයි යම් දෙයක් හැදුවා නම් ඒක මගේ කියලා කියනවා. හැමතිස්සෙම මේක මගේ නම ගහන මේගොල්ලෝ එහෙම නෙමෙයි. මේගොල්ලෝ දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨව දෙවියන් වහන්සේට ගෞරවත්වය දෙමින් දෙවියන් වහන්සේ නම උසස් කරමින් ජීවත් වෙන කට්ටිය. ඒතර මුනේ මොකද මේ සෙත්ගේ පරම්පරාවේ කට්ටිය මේ විශ්‍රීම දැකලා වුන් සමග විවාහ වුණා. දේවදූතයන් විවාහයක් නෙමෙයි මෙතන සුදේ. මේ දේවදූතයන් විවාහ වීමේදී තමයි දෙවියන් වහන්සේ කිව්ව මෙතනදී මේ දක්වා දෙවියන් වහන්සේගේ ආත්මය යම් කිසි විදිහකට ක්‍රියාත්මක වුණා මේ සෙත්ගේ පරම්පරාව. ඒක තමයි මෙතන කියන්නේ. ස්වාමීන් වහන්සේ මාගේ ආත්මය මනුෂ්‍යව සදාකාලික විවාද නොකරන්නේ. සෙත්ගේ පරම්පරාවේ ගැන දෙවියන් වහන්සේගේ යම් කිසි ක්‍රියාවලියක් තිබ්බා. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි හත ආදම්ගෙන් පස්සේ හත්වෙනියා දෙවියන් වහන්සේ සමග ගමන් කරා. අපි දකින විශේෂයෙන්ම උත්පත්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 21 ඊනොක් 65 අවුරුද්දක් ජීවත්ව මෙතුසලා ඉපදුවේ. ඊනොක් මෙතුසලා ඉපදුව පසු අවුරුදු 300 දෙවියන් වහන්සේ සමග ඇසුරුනේ. ඔහුට දාව පුත්‍රයෝ දුවරදු උපන්නේ. ඊනොක් සියලු දවස් 365 අවුරුද්දක් තවද ඊනොක් දෙවියන් වහන්සේ සමග ඇසුරු කරේ. දෙවියන් වහන්සේ ඔහු ගත් බැවින් ඔහුද තවත් දන්න. ඔහු දෙවියන් වහන්සේ සමග ගත්තා. ඒ දෙවියන් වහන්සේ ඔහු සමග ගමන් කරා. ඔහු කවුද ඇවිල්ලා? ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් නිසා ඔහු දෙවියන් වහන්සේ ඔහු ගත්තා. ඔහු දක්වා හිටපු කත්තේ නොවත් දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් හැටියට මේ වංශගත වෙන්නේ. ඒ නිසා මේ ඊනොක් දෙවියන් වහන්සේගේ ගමන් කරා. ඒ කරන් දෙවියන් වහන්සේගේ ලිදරාවක් තියෙන්න ඕන. ඒ නිසාම දෙවියන් වහන්සේ කිව්වා දැන් මේ සම්බන්ධ වීම තුලින් මේ මිනිස්සයෝයි ආයින්ගේ පරම්පරාවේ සෙත්ගේ පරම්පරාවේ එකමුතු වීම තුලින් යම් කිසි විනාශයක් ඇති වෙනවා. ඒ තමයි මගේ ආත්මය මෙතෙන් පටන් ක්‍රියාත්මක වෙන. ඒ වගේම එතෙන් පටන් සහෝදර සහෝදරනි ආදම් අවුරුදු 960ක් ජීවත් වුණා. ඊනොක් අවුරුදු 360ක් ජීවත් වෙලා විනාශ සෝගත්තා. නොවා අවුරුදු 600ක් වෙනකොට තමයි නොවාගේ කාලය තිබුණේ. ඒ නිසා සහෝදර සහෝදරනි මෙතන පැහැදිලිව කියනවා හීබ්‍රු පොතේ 11 වෙනි පරිච්ඡේදයේ හීබ්‍රු පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය. ඇදහිල්ලෙන් ඊනොක් මරණය නොදකින ලෙස ගෙනෙනු ලැබුවේ. දෙවියන් වහන්සේ ඔහු ගෙන ගිය හේයින් ඔහු සම්බන්ධ නොවේ. ඔහුගේ ගෙන යාට පෙර ඔහු දෙවියන් වහන්සේ ප්‍රශංසා කළ කැබැවින් සාක්ෂි ලැබුවේ. කොහොමද ප්‍රශංසා කරේ? දෙවියන් වහන්සේ තුල ඇදහිල්ලෙන් ඔහු සිටියා. ඇදහිල්ලෙන් ඊනොක් මරණය නොදකින ලෙස. ඒ නිසා සහෝදර සහෝදරිනි එතකොට අපි දකින දෙයක් තමයි මෙතන සිදු වුණ දේ තමයි කණ්ඩායම් දෙකක් හිටියා. ඒ කණ්ඩායම් දෙකම එකක් මේ දේවදූතයනුත් මනුෂ්‍යනේ. කණ්ඩායම් දෙක කායින්ගේ පරම්පරාවත් කායින්ගේ වංශයත් කායින්ගේ වංශයෙන් බිවුන ඒ දුෂ්ටඵලයේ වැරදි විදියට හිතන වැරදි කටයුතු වල නොවැළෙන අධර්මිෂ්ඨ දේවල් නියැලීමෙන් අධර්මිෂ්ඨ කටයුතු කරන කණ්ඩායමක් සමග සෙත්ගේ පරම්පරාව සිටිය දෙවියන් වහන්සේට අනුග්‍රහයක් ලබාගෙන දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලබාගෙන දෙවියන් වහන්සේගේ නැත්තම් ඊනොක් හත්වෙනි පුද්ගලයා ආදම්ගේ කොහොමද දෙවියන් වහන්සේ ඔසවගන්නේ? යම් කිසි දෙවියන් වහන්සේ සමග හොඳ ගමන් කිරීමක් දෙවියන් වහන්සේගේ ලිදරාවක් තිබ්බා. ඒ නිසා දෙවියන් වහන්සේගේ නොවටත් දෙවියන් වහන්සේගේ ලිදරාවක් තිබ්බා ධර්මිෂ්ඨව සිටින්න. ඒ දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියාත්මක කරන නිසා. නැත්නම් මේ අවස්ථාවේ අපි දකිනවා විශේෂයෙන් දෙවියන් වහන්සේ මේ මනුස්සයාගේ ජීවන කාලය අවුරුදු 120ක් දක්වා බස්සනවා.
එතකොට සහෝදර සහෝදරිනි අපි දකිනවා මේගොල්ලන් මෙතන කියනවා ඒ කාලේ මේ යෝධයෝ පොළවේ බිසියේ. යෝධය කියන්නේ මේ අතිවිශාල දෙවන්ත පුද්ගලයෝ නෙමෙයි. ඒ වගේ ශක්තිමත් පුද්ගලයෝ හිටියා. ඒ ශක්තිමත් පුද්ගලයෝ ඒගොල්ලෝ. නමුත් දෝදයෝ කියන්නේ දැන් අපි වුණා සාමාන්‍ය වුණත් කියන යෝධෙක්. යම්කිසි පෝසත් පුද්ගලෙක්ට කියනවා අපි යෝධෙක්. අපි යම්කිසි දැනීමක් තියෙනවා යෝධෙක්. මේ දැනීම පිළිබඳව යෝධෙක්. මේ දක්ෂතාව පිළිබඳව යෝධෙක්. මෙතන ඒකයි කියන්නේ පුත්‍රයා ඔය වියන්මා ඔව් පොළවේ ඔහුගේ ඔව් මිනිසයා මෙතන කියන එදා අවශ්‍ය යෝධයන් පොළවේ සිටියේ. ඒ කියන්නේ ඒ කායින්ගේ පරම්පරාවේ කට්ටිය. ඒක මම පැහැදිලි කරන්නම්. මෙතන මම පැහැදිලි කරේ හතරවෙනි පංක්තිය කියනවා. ඔව් වීණාව නලාවන් පිළිබඳ පාවිච්චි කළ සියලන්ගේ පියාය ප්‍රබල අතිවිශිෂ්ට ඒ වගේම පිත්තල යකඩ ආයුධ තරම් ලොකු හැකියාව තියෙන අති දක්ෂයෙක්. ඒ වගේ දක්ෂකම් තිබ්බේ. ඉතින් සහෝදර සහෝදරනි මෙන්න මේ කාලේ මෙවැනි සම්බන්ධ වීමකදී මොකද වුනේ? අපි දකිනවා උප්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ පහේ ඉඳන් කියමු අපි මිනිස්යාගේ දුෂ්ටකම් පොළවේ මහත් බව ඔහුගේ සිතේ කල්පනාව කවර අමරමක් නිරන්තරයෙන්ම නපුරම තිබෙන බව. සිතේ කල්පනාව හැමතිස්සෙම කවර නපුරම මේක උනාට පස්සේ ඒ ඇති වුණ මිනිස්යා බිහි වුණ මිනිස්යාගේ දුෂ්ටකම මහත් බවද ඔහුගේ සිතේ කල්පනාව කවර අරමුණක් නිරන්තරයෙන්ම නපුරම තිබෙන බවද ස්වාමීන් වහන්සේ දුටුසේ. එවුන් කොහොමද කට්ටියද? දූරුන් මෙත පැමිණ කල ස්ත්‍රීන් ඔවුන් නිසා වැදූ දරුවෝ පුරාණයේ සිට කීර්තිමත් බල සම්පන්න මිනිස්සු. ඔවුන්ගේ තමන්ගේ ශක්තිය, මමත්වය, හැකියාව අද වගේ තමයි ලෝකේ අද ලෝකයේ තියෙන මිනිස්සු තමාම වකර බිල්ඩිමක් ගැහුවොත් ඒ බිල්ඩිම දැන් අපි පාවිච්චි කරන හැම දෙයකම යම් කිසි මිනිස්සුගේ නමන තියෙන්නේ. කාර් එක ටොයෝටා වෙන්න පුළුවන්, හොන්ඩා වෙන්න පුළුවන්, සුසුකි වෙන්න පුළුවන්. මිනිස්සුගේ නමක් තියෙන්නේ. ඒ වගේම බිල්ඩිමක තියෙන මිනිස්සුගේ නමක් නේ මිනිස්සුගේ ගන්න තමාගේ බ්‍රෑන්ඩ් එක. එදත් ඒක තිබ්බයි මේ අදත් ඒක තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් එකේ මිනිස්සුගේ මමත්වය සහ උඩඟුකම නිසා තමයි නම දාන්නේ. එතකොට සහෝදර සහෝදරිනි මෙතන යෝධයෝ කියලා කියන්නේ මේ යෝධය විශාලත්වයේ පවණක් නෙමෙයි ඔහුගේ හැකියාව පිළිබඳ, දක්ෂතාවය පිළිබඳ, ඔහුගේ වීණාවක් වෙන්න පුළුවන්, වෙපන්ස් හදන්න වෙන්න පුළුවන්, වෙන ඕන එකේ ඔහුගේ තියෙන හැකියාව පිළිබඳ. තුන සහෝදර සහෝදරිනි අපි බලමු මේ හැකියාව පිළිබඳ පැහැදිලිව සඳහන් කරනවා දෙවියන් වහන්සේගේ වචනේ. හිබ්‍රු මේ උප්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 10 ඉඳන් 12 දක්වා. උන්වහන්සේ නුඹ කුමක් කළේද? නුඹේ සහෝදරයාගේ ලේ ශබ්දය භූමියේ මට හඬ ගැසයි. කායින්ට කියන ආබෙල් මරුවට පස්සේ දෙවියන් වහන්සේ. දැනුද නුඹේ අතින් නුඹේ සහෝදරයා ලෙස පිළිගන්නා පිණිස නුඹේ මුඛය රියාව භූමියෙන් නුඹ සාපලද්දේය. නුඹ භූමිය වගා කරන කල මෙතෙන් පටන් ඇගේ සාරවත්කම නුඹ නොදකින්නේය. නුඹට පොළොවෙන් පලා යන්නක් නැද්ද නැති තැනින් තැන යන්නක් වන්නේය. එවිට කායින් ස්වාමීන් වහන්සේට කතා කොට මාගේ දඬුවම දැරිය නොහැකි තරම් මහත් වේ. බලව මම ඔබ වහන්සේ අද දවසේ භූමිතලයේ මා එළවූසේක. මමද ඔබ වහන්සේ ඉදිරියේ සැඟවෙන්නෙමි. පොළොවේ පලා යන්නේද තනින් තන යන්නේක්ද වන්නෙමි. තවද මා සම්බ කරන කවරෙක් මා වරන්නේයි කීසේක. ස්වාමීන් වහන්සේ ඉඳින් නමෙක් කායින් මරන්නේද ඔහුගෙන් සත්වරක් පරිගණ ලැබෙන්නේ. ඔහුට කීසේක. කායින් සම්බන කිසිවෙකුට ඔහු පහර නොදෙන පිණිස ස්වාමීන් වහන්සේ ඔහුට ලකුණක් නියම කළසේක. දැන් දෙවියන් වහන්සේ කායින්ට සාප කරා ආබෙල් මැරුවට පස්සේ දෙවියන් වහන්සේ ආදම් සහ ඊවට සාප කරා වගේම කායින්ට සාප කරා. කායින්ගේ සාප ඊටමන් බරපතල සාපයක්. ඔහු කිව්වා ඔහුගේ මේ ඔහුට මේ ලෝකයෙන් මේ පෘථිවි මේකෙන් පොළොවෙන් යම්සි ඵලයක් දරන්න ඊටාත්ම වෙහසක් ඇති කරනවා. ඊටාත්ම කටයුතු කරන්න ඕන කියලා මේ පොළොවෙන් යම් දෙයක් ලබා ගන්න. පළක් ලබා ගන්න යම් දෙයක් ඇති කරගන්න ගොඩක් අමාරු වෙන සාපේ. ඒ කියන්නේ
දෙවියන් වහන්සේ ඔහු සම්පූර්ණයෙන්ම මේ තනින් තන යන පුද්ගලයෙක් හැටියට මේවා කරා. ඔහුට දැනුම ඔහුගේ දැනුම වැඩි කියලා. දෙවියන් වහන්සේ සම්පාන කරුණාවන්තයිනේ හැමතිස්සෙම කාට වුණත් කරුණාවන්තයි. ධර්මිෂ්ඨත් කරුණාවන්ත භාවය තියෙන නිසා. ඒ නිසා ඔහුට ඒ කරුණාවන්ත භාවය නිසා දෙවියන් වහන්සේ කරුණාවන්ත බව දෙවියන් වහන්සේ කිව්වා ඔහු කිව්වා මම දැක්ක කවුරු හරි මම මරනවා මම වැරදිමනේ කළා තියෙන්නේ. මොකද ඒ වැරදි කළා තියෙන නිසා එදා හිටිය තවත් පරම්පරාවක්. ඒ පරම්පරාව තමයි සෙත්ගේ පරම්පරාව. සෙත්ගේ පරම්පරාව මේවා දැක්කම මෙයා වැරදි මෙයා කරපු නිසා සමහරට මාව ඒගොල්ලෝ මරයි කියලා එයා හිතුවා. මොන වැරදි නම් කළා තියෙන හැමතිස්සෙම ආබෙල්ල මැරුවා ඒ ඔක්කොම කරන නිසා ඒ නිසා ඔහුට ලකුණක් දැම්මා. මාකවද කායි සලකුණක්. ස්වාමීන් වහන්සේ ඔහුට ලකුණක් නියම කළේ. යම් කිසි මාර්ගයක්. මොකද ඔහු දකිනකොට මිනිස්සු ඔහුට මරන්නේ නැහැ ඔහුගෙන් ඈත් වෙනවා. සහෝදර සහෝදරනි කායින්ගේ පරම්පරාවටත් එවැනි ඒ විශිෂ්ටත්වයක් තිබ්බා. ඒ නිසා තමයි ඔවුන්ගේ දක්ෂකම් ස්වාභාවික දක්ෂකම් වැඩි දියුණු කරගත්තා. ඔහුගේ ස්වාභාවික දක්ෂකම් ඔහුගේ ආත්මික දක්ෂකම් නෙමෙයි ස්වාභාවික දක්ෂකම් නිපුණත්වයට ගිහින්. ඒ තමයි ඔවුන් එවැනි නිපුණත්වයකින් කටයුතු කරේ. ඔවුන්ගේ අඳින විදිය, ඔවුන් කටයුතු කරන විදිය, ඔවුන් කන විදිය, ඔවුන් බොන විදිය, ඔවුන්ගේ හැම ක්‍රියාවලියක දුෂ්ටත්වයේ නපුරත්වයේ ඉහළටම ගිහිලා සිතන්නේ හැමතිස්සෙම සිතන්නේ නපුරත්වය. ඒ නිසා තමයි මේ උන්ගේ එකමුණාට පස්සේ එතනත් තිබුණේ නොවා ඇර හැම දිනෙකම නපුරත් වෙන්නේ. සහෝදර සහෝදරිනි ඒ කායින්ගේ සලකුණ එදා ඒ කායින්ගේ පරම්පරාව ගැන එදා තිබ්බව තත්ත්වය ගැන යේසුස් වහන්සේ අපිට කියනවා. මතේ සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදයේ අපි කියමු 37 ඉඳන් 43 දක්වා. නොවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය. මක් නිසාද ජල ගැල්මට ප්‍රථමයෙන් පළමු දවස්වලදී නොවා නැවත ඇතුළු වන දවස් දක්වා ඔහු කමින් බොමින් සරණපාව ගනිමින් සරණපාව දෙමින් සිටියෝය. ජල ගැල්ම පැමිණ සියලු දෙනා ගසා ගියෝ. ඔහු නොදැන සිටියේ මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් ලෙස වෙන්නේ. කල මනුෂ්‍යයා දෙදෙනෙක් කෙතෙහි සිටිනවා ඇත. අනෙක් කෙනා ගනු ලබන්නේ එක්කෙනෙක් අත්හරින්න ලබන්නේ. ස්ත්‍රියන් දෙදෙනෙක් අඹරමින් සිටිනවා ඇත. එක්තැනැත්ති ගනු ලබන්නේ එක්තැනැත්ති අත්හරින්න. බැවින් සියලු දෙනා අවදිව සිටිලා මක් නිසාද උඹලාගේ ස්වාමී කොයි දවසෙන්ද? එතන යේසුස් වහන්සේ කියනවා මතේ සුභාරංචි ගෝලයන්ට කියනවා එතුමාගේ පැමිණීමේ කාලය පිළිබඳ. එතුමේ පැමිණීමේ කාලය පිළිබඳ මේ නොවාගේ කාලේ වගේ සඳහන්. නොවාගේ කාලේ මොකද්ද වෙන්නේ? එතුමා කියනවා පැහැදිලිව මේ කාලේ වගේ මේ අපි ඉන්නව කාලෙත් ඒ නොවාගේ කාලේ. මොකද උනේ? මොනවද උ කරන්නේ? ඕ කමින් බොමින් සරණපාව ගමනින් සරණපාව දෙමින් සිටිනවා. ඉතින් කන බොන එක සරණපාවද වැරදිද? නෑනේ. කන බොන එක වැරදි නැහැ. අපි කන්න ඕන. අපි බොන්න ඕන. අපිට අවශ්‍යයි. මිනිස්සුන්ට කන්න අවශ්‍යයි, මිනිස්සුන්ට බොන්න අවශ්‍යයි. ඒ වගේම සරණපාව දීමත් සරණපාව ගැනීමත් අවශ්‍යයි. ඒක දෙවියන් වහන්සේ විසින් ඉටු කරපු දෙයක්. යම් කිසි කාන්තාවක්, ස්ත්‍රියක්, තරුණයෙක් ඒ විවාහ කාලයට ආවම විවාහ වෙන්න ඕන. ඒක තමයි දෙවියන් වහන්සේගේ සැලසුම. අපි සියලු දෙනාටම හැම මිනිසෙක්ටම දෙවියන් වහන්සේ ස්ත්‍රියක් සූදානම් කරලා තියෙනවා. හැම ස්ත්‍රියකටම මිනිසෙක් ඉන්නවා. ඒ දෙවියන් වහන්සේගේ ඒ සරණපාව ගැනීම ඒ සරණපාවගේ වැරද්දක් නැහැ. හැබැයි මෙතන යේසුස් වහන්සේ යම්සි වරදක් දකිනවා. කන බීම කෑමත් බීමත් වරදක් නෙමෙයි. සරණපාව ගැනීමත් සරණපාව දීමත් වරදක් නෙමෙයි. නමුත් යේසුස් වහන්සේ මෙතන දකිනවා වරදක්. මොකක්ද ඒ වරද? ඒ කාපු බීපු විදිහත් සරණපාව දීමේ වරද. තේරෙනවද සහෝදර සහෝදරි? කාපු බීපු විදිහත් වැරදි, සරණපාව ගැනීම විදිහත් සරණපාව දීම විදිහත් වැරදි. අන්න එතන තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. එතකොට ඒගොල්ලෝ කෑවේ බීවේ කොහමද? ඊටාත්ම මමත්වයෙන් අනිත් මිනිහට ලැබෙනවද? අනිත් මිනිහා කනවද බොනවද? මම කෑවොත් ඇති මට. ඊටාත්ම මමත්වයෙන් තෘෂ්ණාව පිරීලා කන්නේ බොන්නේ තමාගේ තෘෂ්ණාවය ප්‍රගුණ කරගෙන.
අනිත් මිනිහට කීයක් හරි තියෙනවද නැද්ද කියන එක හොයන්නේවත් නැහැ. තාම තෘෂ්ණාවෙන් අනේ අනිත් මිනිස්සුන්ට කීයක් ලැබෙනවද කීයක් දිනවද කන්න තියනවද බොන්න තියනවද කියලා සොයන්නේවත් නැහැ. තමාගේ කුස පුරෝගන තමා හොඳට ඒකනේ අද ලෝකේ තත්ත්වය සහෝදර සහෝදරි බලන්න. අද ලෝකේ අතිවිශාල බිලියනර්ස්ලා ට්‍රිලියනර්ස්ලා දැන් ඒ කියන්නේ ඔයගොල්ලෝ කියන අතිවිශාල ට්‍රිලියනර්ස්ලා 8 දෙනෙක් ට්‍රිලියනර්ස්ලා 8 දෙනෙක් මේ ලෝකේ ඉන්න තාමත්ම පොහොසත් ට්‍රිලියනර්ස්ලා 8 දෙනෙක් බිලියනර්ස්ලා නෙමෙයි ට්‍රිලියනර්ස්ලා ඒක එච්චර සල්ලි ඩොලර් වලින් ට්‍රිලියන් ඒ වගේ 8 දෙනෙක් මේ ලෝකේ ඊටාමත්ම පොහොසත් 8 දෙනෙක් මේ ලෝකේ ජනගහනයෙන් 50%ක වත්කම් ඔවුන්ගත් සතුයි 50%ක වත්කම්. ඒතර අනෙත් 50% ඒ 50%ක වත්කම් 8 දෙනෙක් අතරද? අද බලන්නේ පොහොසත් දුප්පත් භාවයේ කොච්චර ගිහිලා තියෙනවද? සමහර මිනිසුන්ට ඕනකට වැඩිය තියෙනවා. සමහර මිනිසුන්ට එකක්වත් නැහැ. සමහර මිනිස්සු නිරන්තරයෙන් පැයෙන් පැයට කනවා. එච්චර හැකියාව තියෙනවා. ෆ්‍රිජ් එකට ගියා එරියා කනවා. ඉරිජ්ජට ගියා එරියා කනවා. බත් සමහර මිනිස්සුන්ට වතුර බින්දක් බොන්න නැහැ. පාන් පෙත්තක් කන්න නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? ඒ කියන්නේ ඊටමත් හැමතැනම මේ අවශ්‍ය කරන ආහාර ඕන තරම් තියෙනවා. නමුත් ඒක ආහාර ඩිස්ට්‍රිබියුට් වෙන්නේ නැහැ. ව්‍යාප්ත වෙන්නේ අනිත් කට්ටියට. මොකද තව පුද්ගලයෙක් තමාට ඕනකට වැඩි ආහාර රැස් කරගෙන ඇති කරගෙන ධනෙ ඇති කරගෙන තෘෂ්ණාව ඉහි විහි ගිහිල්ලා. ඒගොල්ල කෑවේ බිව්වේ ඒ විදිහට. කායින්ගේ પરම්පරාව ඒකයි. මොකද ඕගේ නමෙන් හැම එකක්ම තියෙන්න ඕන. ඕගේ මමත්වය, ඕගේ උඩඟුකම ඉහළ දාන්න ඕන. කන්නේ බොන්නේත් ඒකයි. කමින් බොමින් කියන එක තමයි. ඒතර විහාර භූමියේත් මොකද්ද? lust of the flesh. ඒ කියන්නේ තෘෂ්ණාව, මානසික තෘෂ්ණාව සම්බන්ධ කරගෙන. ඒගොල්ලෝ දැක්ක දැන් අපි දකිනවා සමානෙන් මේ ස්ත්‍රීන් විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ වචනේ අනුගමන ස්ත්‍රීන් හරියට අඳින්න ඕන. ගක්ම කොටට අඳගෙන මේ පියවරු නිරපල පෙන්නගෙන ඒ වගේ ඉන්නකොට මිනිස්යාව දැපෙනේ දාන්න වගේ සමහර ස්ත්‍රීන් අඳින. අද ගත්තොත් බෑ බලන්න සහෝදර සහෝදරනි ස්ත්‍රීන් අඳින විදිය මම ඒක ස්ත්‍රීන්ට මේවා කරන්නේ නැහැ. ස්ත්‍රීන් අඳින විදිය. ඒ අඳින නිසා තමයි මිනිස්සුන්ගේ මේ මනස අවුල් වෙන්නේ සමහර මිනිස්සු. ඇස්සලින් මිනිස්සු දකිනවා. දැකලා උන් හිතෙන් වේශ ක්‍රියාවලියට යෙදෙනවා. මේ මිනිස්සු ස්ත්‍රීන්ගේ ඒ කොට ගවුම් දැකලා කකුල් දැකලා ඔවුන්ගේ පියවරු දැකලා ඒ වගේ ඔවුන්ගේ දැකලා එක කටයුතු වලට මිනිස්සු නියැල. අර ඉස්ලාමික ධර්ම වගේ මුළු මූණ වහලා ගෝණියකින් ඇස් දෙක විතරක් ඒක නෙමෙයි. ස්ත්‍රියක් වුණාම ඊටාත්ම පැහැපත්ව, ඊටාත්ම සරලව, ඊටාත්ම ගුණාංගව ඔහුගේ ඇඳුම ඇඳිය යුතුයි. ඊටාත්ම මනුෂ්‍යව පෙළඹෙන විදිහට ඇඳුනොත් එහෙම ඒකේ වගකීම ස්ත්‍රීට තියෙනවා මනුෂ්‍යව අමාරු දෙන්න. ඒ නිසා එදාත් එහෙමයි. මොකද එදා කියන මේ කායින්ගේ ස්ත්‍රීන් මොකද කියන්නේ? සෝබන බව දැක. ඔවුන්ගේ සෝබන බව දැක්ක. අති සෝබනයි. ඔවුන්ගේ මාංශය පේනවා. ඔවුන්ගේ කකුල් පේනවා. ඔවුන්ගේ පියවරු පේනවා. ඔවුන්ගේ පේන තැන් පේනවා. ඒ පේන නිසා මිනිස්සු මේ ඇට්‍රැක්ෂන් එක කියන්නේ ආකර්ෂණීයක් ඇති වුණා. ඒ ආකර්ෂණයෙන් තුලින් සමය සහෝදර සහෝදරිනි ඒ මිනිස්යායි කායින්ගේ પરම්පරාව සිද්ගේ પરම්පරාව එකමුතු වී මේ මිනිස්යාගේ සිතුවිල්ල සිතන විදිය ඒ නිසා කන බොන විදියක් නෙවෙයි පමණක් මිනිස්සු අද බලන්න මුළු ලෝකෙම ස්ත්‍රිය භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. මොකක් හරි ඇඩ්වර්ටයිස් කරනවා නම් ස්ත්‍රියක් ප්‍රදානවා. ඇඩ්වර්ටයිස් කරන භාණ්ඩයක් ස්ත්‍රියව ඉස්සරහ දාලා තමයි උන් වැඩ කරන්නේ. නිසා සහෝදර සහෝදරනේ අද නොවාගේ කාලේ වගේම අදත් ඒවා තියෙනවානේ. ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. යේසුස් වහන්සේ කිව්වේ ඒකයි.
ඒ නෝවාගේ කාලේ වගේ තමයි මේ මගේ පැමිණීමට ඉස්සෙල්ලත් එහෙම. අද බලන්න මුළු ලෝකෙම මම කිව්වා වගේම ධනය ඉතාමත් සුළුසු පිරිසක් විදිහින් දුක් විඳිනවා. ඒ වගේම බලන්න අද විවාහ වෙන විදිහ මිනිස්සු. එක්කෙනා දෙන්න තුන් දෙනා විවාහ කරගන්න. අද විවාහ වෙන හිත අතාරිනවා. ඒ වගේම කිසිම පදනමක් නැතුව ධර්මිෂ්ඨත්වයක් නැතුව විවාහ වෙනවා. නිසා සහෝදර සහෝදරනි පාපය මූලිකත්වයක් අරගෙන පාපේ මූලිකත්වයක් අරගෙන මිනිස්යෝගේ දැන් අද හිතන්නේ හැමතිස්සෙම වැරදි විදිහට. දක්ෂත්වය තියෙනවා. අද උගත් නිර්මාණශීලී දේවල් ඇති වෙනවා මේ ලෝකෙට බිහි වෙනවා. නිර්මාණශීලී මිනිස්යාගේ දක්ෂකමින් නිර්මාණශීලී දේවල් මම හිතන්නේ ඉන්ටෙලෙක්චුවල් ඒ වගේ ඇති වෙනවා මම. බිහි වෙනවා. නමුත් සහෝදර සහෝදරනි අද මිනිස්සයා ඉන්නේ ඊටමත් වියෝල් සහගත තත්ත්වයක. අද බලන්න සහෝදර සහෝදරනි මේ ලෝකයේ මේ COVID-19 වෛරස් එකකින් තුලින් මේ ලෝකයාගේ හැසිරීම මේ රටවල් වල හැසිරීම පොහොසත් රටවල් වල හැසිරීම සංවර්ධන වූ රටවල් වල හැසිරීම ඒ හැම හැසිරීමකම මමත් නෙමෙයි. ආද ළඟදී මම දැක්ක විශේෂයෙන්ම රටවල් අතරේ ගැටණයක් තියෙනවා මේ වැක්සින් එකට. යුරෝපයත් එංගලන්තයත් අතර ළඟදී මේ ඉතාලියත් සහ ජර්මනියත් මේ ඕස්ට්‍රේලියාව අතර ඕස්ට්‍රේලියාව විසින් ඕඩර් කරපු මේ වැක්සින් එක ගන්න මේ ගැනීම නැමෙන්දී ඒක නැති නතර කරා ඉතාලිය. ඔවුන්ගේ බලය පාවිච්චි කරමින් යුරෝපියන් යුනියන් බලය පාවිච්චි කරමින් මට ලැබෙන්නේ නැත්තම් උඹට එපා. මට ලැබෙන්න ඕනේ ඉස්සෙල්ලා. මමත් මට නැත්තම් උඹටත් නැහැ. එහෙම තින් ඒ කාගෙන්ද ආවේ? මේ ඉතාලිය. මේ අද ඊයේසුමාන. ඉතාලිය පාලනය කරන්නේ පළමු මේ යුරෝපියන් යුනියන් සෙන්ට්‍රල් බැංකුවේ ගවර්නර් කෙනෙක් තමයි ඉතාලියේ ප්‍රයිම් මිනිස්ටර්. සහෝදර සහෝදරනි මමත්වය දුෂ්ටත්වය නපුරෙන් සිටීම නපුර බලාපොරොත්තු නපුර ක්‍රියාවල් ඇති කිරීම එවැනි ක්‍රියාවලියකට මිනිස්සයා නතු වෙලා තින්නේ මොකද නිසා? මිනිස්සයාගේ මාංශය තුල සර්පයාගේ බීජය නිසා. අපිට සර්පයා කියන්නේ සත්‍තික්. අපේ ලේ සර්පයාගේ බීජයෙන් සර්පයාගේ වංශය අපේ වංශය තුල අන්තර්ගත වෙලා. ඒතකොට මිනිස්සයා දෙවියන් වහන්සේ පළමු මැව්වා මිනිස්සයාට වෙනස්. ඒ පළමු මැව්වා මිනිස්සයාගේ අන්තිම පුරුක වුණේ නෝවා. ආදම් යාබල් මැරුණා සෙත්ගේ පරම්පරාවෙන් ඊනොක්. ඔසවාගත්ත අන්තිම හිටියේ නෝවා. නෝවාට විවාහ වෙන්න වුණේ කායින්ගේ පරම්පරාවේ ස්ත්‍රියකට. ඒ නිසා තමයි නෝවාත් ප්‍රශ්නයක මම ඊළඟට සතියේ කියන්නේ නෝවාත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. මොකද ඔහුට විවාහ වෙන්න උනේ කායින්ගේ පරම්පරාවේ ස්ත්‍රියක. ඒකට නෝවාගේ පුත් 3 දෙනෙක් හිටියා. ඒ පුත් 3 දෙනාට විවාහ වෙන්නේ කායින්ගේ පරම්පරාවේ ස්ත්‍රීන්. ඒ නිසා ඔවුන් ලොකු ප්‍රශ්න වලට ඇති වුණා. ඒ නිසා සහෝදර සහෝදරියනි මේක වෙනම විලාසයක් කියන්නේ. නමුත් අද අපි දකිනවා කොහොමද මේ සර්පයාගේ ලේ මිනිස්යාගේ ලේ අන්තර්ගත වෙලා. මිනිස්යා නිතරම ධර්මිෂ්ඨත්වයෙන් අධර්මිෂ්ඨ දේවල් හිතමින් නපුර සිතමින් මමත්වේ සිටමින් මගේ දේවල් මට අවශ්‍ය මගේ දේවල් තෘෂ්ණාව මාංශේ තෘෂ්ණාව lust of the flesh මාංශේ තෘෂ්ණාව lust of the eyes ඇස්වල තෘෂ්ණාව pride of life උඩඟුකම මේ තුنين තමයි මිනිස්සයා අද ජීවත් වෙන්නේ. මේ තුලින් තමයි මිනිස්සයාගේ පාපිෂ්ඨත්වයේ ප්‍රගුණ වෙන්නේ. මිනිස්සයා පාපිෂ්ඨත්වයේ නියැලවිලා මවුස්ලා පාපයෙන් ජීවත් වෙනවා නිරන්තරයෙන්. මේක සර්පයාගේ ගුණාංග ප්‍රගුණ වීම. කායින්ගේ පාපය තුලින් මිනිස්සයා ඒක අන්තර්ගාහනය කරගන්නවා. අන්න ඒ පාපයෙන් මිදීමක් තමයි අපිට අවශ්‍ය. ඒ තෘෂ්ණාවෙන් මානසික තෘෂ්ණාවෙන් අපේ ඇස්වල තෘෂ්ණාවෙන් උඩඟු භාවයෙන් අපිට මේ පාපිෂ්ඨත්වයෙන් මිදීමක් අවශ්‍යයි. මොකද අපේ ලේ තුල අපේ DNA එක අපේ ලේ තුල මේක අන්තර්ගත වෙලා නා දැන්. ඒ මිදීමට තමයි යේසුස් වහන්සේ ලේ වැගිරීමක් ඇති කරේ. ඒ නිසා සහෝදර සහෝදරිනි එදා නෝවාගේ කාලේ ඒ වගේ යේසුස් වහන්සේ කිව්වා
මේ කාලෙත් එහෙමයි. යේසුස් වහන්සේගේ පැමිණීමේදී. ඒ නිසා දෙන්නෙක් තුමා කිව්වා දෙන්නෙක් ඉන්නවා කියලා. දෙන්නේ ඔක්කොම එක්කෙනෙක් ගන්නවා එක්කෙනෙක් කාලයක්. එහෙම කොහොමද වෙන්නේ සහෝදර සහෝදරි? මෙතන කියනවා නැවත වරක් කියන්න. නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේ මක් නිසා ජල කැලමට ප්‍රථම නෝවා නැවට ඇතුළු වන දවස් දක්වා කමින් බොමින්. එදා කෑවෙත් තාමත්ම අධර්මිෂ්ඨ ලෙස ආත්මාර්ථකාමී ලෙස මමත්වයේ ඊළඟ දාගෙන තමයි කන්නේ බොන්නේ. මට ඉස්සෙල්ලා මම කෑවොත් මම කනවා මගේ කෑම මමත්වය. අද ලෝකේ ඒකයි ගන්නෙ. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි දරිද්‍රතාවයේදී තාමත් දුප්පත් තාමත් බෝසත් මිනිස්සු දැන් ඉන්දියාව ගත්තොත් එහෙම බලන්න. ඉන්දියාවේ බිලියනියර්ස්ලා ඉන්නවා මිලියන 100ක් 150ක් විතර. ඒ වගේම මිලියන 700ක් විතර ඉන්නවා මේ වැසිකිළියක්වත් නැහැ. වැසිකිළියක්වත් නැහැ. එකම රටේ එවැනි තත්ත්වයක්. කමින් බොමින් සරණ පවා ගැනීමෙන් සරණ පවා දෙමින් සරණ පවා ගැනීම සරණ පවා දීම වැරදක් නැහැ. නමුත් මෙතන වෙන්නේ lust of the flesh. ඒ කියන්නේ තෘෂ්ණාවෙන් සරණ පවා ගන්න. තෘෂ්ණාවෙන්. දැකීමෙන්, සැනසීමෙන්, ඇසීමෙන්, හැඟීමෙන් වෙන විදියකට නෙමෙයි. සියල්ලම කසා ගියෝ නොදැනසිටියේ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් ලෙස වෙන්නේ. කල මනුෂ්‍ය දෙදෙනෙක් කෙතේ සිටනවා ඇත. එක්කෙනෙක් ගනු ලබන්නේ එක්කෙනෙක් අත්හරින ලබන්නේ. ස්ත්‍රියන් දෙදෙනෙක් අඹුරුම් ගාලේ සිටිනවා. අඹරනවා ඇත. එක්කෙනෙක් ගන්නේ අත්‍තර අත්හරින. සහෝදර සහෝදරනි ඔබ අයිති වන්නේ මේ කොටස. ඒ නිසා තමයි යේසුස් වහන්සේ ඒ ලේ පූජාව ඉටු කරේ. ලේ පූජාව තුළින් අපිට ගැලවීමට මුදවා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. අද හුඟක් කට්ටිය කියනවානේ born again කියලා. මම නම් කියන්නේ born again කියලා. born again කියන්නේ නැවත උපාදනය ඇවිල්ලා ආරම්භයක් පමණයි. ඒක මූලික ආරම්භයක්. නැවත උපාදනය ඊළඟ අවස්ථාව තමයි යේසුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන යේසුස් වහන්සේගේ රාජධානියට ඇතුල් වීම. ඒ ලේ යේසුස් වහන්සේගේ ලේ තියෙන යේසුස් වහන්සේගේ නම තුල. ඒ තුලින් තමයි දෙවියන් වහන්සේ කියන්නේ සියොනට එන්නේ කවුද? මුදවා ගත්තා කට්ටිය. ගැලවීම ලැබුණා කට්ටිය. මුදවා ගත්තා සහ ගලවා ගත්තා කට්ටිය. නැවත උත්පාදනය වෙන කට්ටිය විතරක් නෙමෙයි. නැවත උත්පාදනය වෙන්නේ පළමු ප්‍රයිමරි සිටුවේ එකක්. ඒක මූලික ක්‍රියාවලිය. නමුත් පරිණත ක්‍රියාවලිය ඇවිල්ලා මුදවා ගැනීම. ඒ මුදවා ගැනීම තමයි යේසුස් වහන්සේ ඉටු කරේ. කුරුසේ මැරිලා, ලේ වගුරලා අපිට මුදවා ගැනීම. Redeemed of the law. I am redeemed of the law. මම දෙවියන් වහන්සේ මුදවා ගැනීමේ ක්‍රියාවලියට නතු වෙලා දෙවියන් වහන්සේ මා මුදවගෙන තියෙනවා. ඒ නිසා it is the redeemed of the law that shall return to them. ඒක සයන්. සහෝදර සහෝදරනි මේ පාඨමාලාවෙන් විශේෂයෙන් අපි ඉදිරිපත් කරා කායින්ගේ වංශය. කායින්ගේ පාපය මනුස්සගත වුණා. මනුෂ්‍ය ශරීරගත වුණා. සත්ත්ව ක්‍රියාවලිය ඇති වුණා. අපි සතෙක් හැටියට කටයුතු කරන්න පටන් ගන්නවා. අපේ අවශ්‍යතාවයේ මූලිකත්වය කරගන්න. අනිකට හෙන ගියා ගෙවුවත් කමක්. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ නුඹට ප්‍රේම කරනවට වඩා නුඹගේ අසල්වැසියට ප්‍රේම කරන්න. පූජා කිරීමේ ප්‍රේමය අගාපේ. සහෝදර සහෝදරනි ඒ නිසා තමයි දෙවියන් වහන්සේගේ ඒකදායක පුත්‍රයා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ ඒ පූජාව ඉටු කළා අපිට මේ අපේ ශරීරගත වෙලා තියෙන කායින්ගේ පාපයෙන් අපිව මුදවාගෙන අපි සම්පූර්ණ නිදහස් කළා. අපිට මුදව ගැනීමේ අවස්ථාව ලබා දීලා අපි දෙවියන් වහන්සේගේ ස්වභාවයේ පංකාරය ශරීරයේ පංකාරය සහ ශරීරයේ අවයවවලට පත් කළා. අපේ දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව දෙවියන් වහන්සේගේ ඒ දරුත්වයට දෙවියන් වහන්සේගේ ඒ සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය අපිට ලබා දීලා
අපි දෙවියන් වහන්සේගේ රාජධානිය පොංගු කරන බවපත් කරේ. අපගේ පියාණන් වහන්සේ බොහොම ස්තුතිවන්ත වෙන විශේෂයෙන්ම අද මේ අවස්ථාවේදී වහන්සේගේ පණවිඩය වහන්සේගේ සෙනට ගේන්නට ලැබෙන්නේ ස්වාමී. මම වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනේ මේ පණවිඩය වහන්සේගේ සෙනඟට ඇසීම සාස මේ සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාව ලබා දෙන්න ස්වාමී. අද උඟක්ම තියෙන වැරදි ඉගැන්වීම ඒ නිසා ඒ ඉගැන්වීම අතර දෙවියන් වහන්සේ වහන්සේගේ වචනේ සත්‍ය වහන්සේගේ සෙනඟ ප්‍රකාශ කරන්න. මොකද අපිට මේ අපේ ශරීරගත වෙලා තියෙන කායින්ගේ පාපයෙන් අපිට මිදීමක් අවශ්‍යයි. අපේ මේ ලේ තුල තියෙන කායින්ගේ පාපයේ ලේ ඒ ලේ සම්පූර්ණ යේසුස් වහන්සේගේ නිර්මල වූ ලේ සම්පූර්ණයෙන්ම අපේ ලේ තුලින් සුද්ධ කළා. අපි නැවත බාරක වහන්සේගේ රාජධානී පංගුකාරයන් දරුවන් බවපත් කළ වහන්සේගේ සුද්ධාත්ම වහන්සේගේ ආලේපය ලබා දෙන්න කියලා සිටිනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් සිල් දරන දෙවියන් වහන්සේගේ ආශිර්වාද